ඊයේ දිනේදී ජනාධිපතිතුමා මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන්ව කැඳවලා ඉතා බරපතල ප්‍රකාශයන් කිහිපයක් සිද්ධ කළා. අපි කවුරුත් දන්නවා අධිකරණය හැරුණාට පස්සේ ලංකාවේ පළවෙනිම ස්වාධීන රාජ්‍ය ආයතනය වුණේ 1950 දී මහ බැංකුව. මහ බැංකුව කියලා කියන්නේ දෙපාර්තමේන්තුවක්වත් අමාත්‍යාංශයක් යටතකට එන ආකාරයේ මණ්ඩලයක් අධිකාරියක් නෙමෙයි. මහ බැංකුව ස්වාධීන ආයතනයක්. මොකද මහ බැංකුව ස්වාධීන වෙන තරමට තමයි රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නේ. ඒක නිසා තමයි මහ බැංකුවේ පාලනය පිළිබඳව මුදල් මණ්ඩලයක් තියෙන්නේ. ඒකට වෙනම පනතක් තියෙන්නේ. රටේ මුදල් පනත යට තමයි ඒකට අදාළ නියමයන් තීරණය වෙලා තියෙන්නේ. අපි දන්නවා අපේ රටේ ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව කියන කාරණාව තමයි රටේ මූල්‍ය පාලන බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව. ඒ පාර්ලිමේන්තුව සතුව තියෙන මූල්‍ය පාලන බලය කාටවත් ගන්නත් බෑ කාටවත් අතාරින්නත් බෑ. අන්නේ මූල්‍ය පාලන බලය යටතේ මහ බැංකුව ඍජුව ස්වාධීන වග කියන්නේ පාර්ලිමේන්තුවට. මේ මූල්‍ය පාලන බලතල යටතේ පාර්ලිමේන්තුවට තියෙන බැඳියාව තමයි කෝප් කමිටුව හරහා මහ බැංකුව කෝප් කමිටුවට ඇවිල්ලා අධිපතිවරයා කෝප් කමිටුවට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්නේ. එතකොට අමාත්‍යවරයෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අමාත්‍යවරයාට ඒ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව निराකරණය කරගන්න වෙන්නේ පාර්ලිමේන්තුව හරහා රාජ්‍ය මූල්‍ය කාරක සභාව ආංශික කාරක සභාව එහෙම නැත්නම් කෝප් කමිටුව හරහා. එතන මෙතන ප්‍රශ්නේ වෙන්නේ දැන් ජනාධිපතිවරයා මහ බැංකුව කැඳවලා මහ බැංකුවේ අධිපතිවරයා කැඳවලා තමන්ට ඕන වැඩේ කරන්නේ නැහැ කියලා බරපතල විදිහට චෝදනා කරනවා. ඊට කලින් දවසේ ලංකා බැංකුව මහජන බැංකුවේ නිලධාරීන් කැඳවලා ඔවුන්ට චෝදනා කරනවා මේ රජය කඩාකප්පල් කරන්න හදනවා තමන්ට විරුද්ධව වැඩ කරනවා කියලා. හැබැයි මේ අවස්ථා දෙකේදීම අපි දැක්කා මුදල් අමාත්‍යවරයා හිටියේ නැහැ. ඒතර මුදල් අමාත්‍යවරයා තමයි එහෙම ගත්තොත් විශේෂ බාර අමාත්‍යවරයා. හරිනම් ලංකා බැංකුව මහජන බැංකුවේ නිලධාරීන් කැඳවලා ඒ ආයතනයේ ගැටලුවක් තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද කියලා කතා කරන්න ඕන මුදල් ඇමතිවරයා. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒතර මුදල් ඇමතිවරයා නැති තැනක විශේෂ බාර ඇමතිවරයා නැතුව මහ බැංකුවේ නිලධාරීන් කැඳවලා ආඩපාලි කියනවා නම් දොස් කියනවා නම් ඒක හරියට ගත්තොත් එහෙම අර ආතුරය නැතුව තොইল නරනවා වගේ වැඩක්. මෙතන වැදගත්ම පුජ්‍යලයා වෙන්නේ මුදල් අමාත්‍යවරයා. මං මේ කඩාකප්පල් කරන්න එපා මගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා එහෙම නැත්නම් මට ඕන විදිහට වැඩ කරපන් කියලා මේ කියන්නේ අපට නම් ඇහුණ හැටියට තේරෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයා ළඟ තියාගෙන කිව්වේ මුදල් ඇමතිතුමාට. එතකොට මෙතන මේ පෞලි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාට කෙලින් කියන්න බැරි දෙයක් තියෙනවා නම් ඒක වහෙන් වරෝ කියන්න නිලධාරීන් කැඳවගෙන දොස් කියලා හරියන්නේ නැහැ. මොකද ඒක බරපතලයි ඇත්තටම. අපට තේරෙන දේ නම් අධිපතිතුමාට කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූණට කියන්න තියෙන ටික වගේ තමයි අපට ඇහුනේ. මොකද ඒ තරම් තද්දබල විදියට ඒ ප්‍රකාශය කරන්න මාධ්‍ය අවශ්‍ය නැහැ. අදාළ නිලධාරීන්ගේ ආත්ම ගෞරවයේ කෙලසන විදියට නිලධාරීන්ට තමන්ගේ වෘත්තීමය ගෞරවය සහිත රාජකාරිය කරන්න බැරි විදියට මාධ්‍ය ඉස්සරහා තියාගෙන විශේෂ බාර ඇමතිවරයා හැටියට මුදල් ඇමතුමා නැතුව ජනාධිපතිතුමා මේ කරපු ප්‍රකාශය බරපතලයි. ඇත්තටම ඒක රට විශේෂයෙන්ම රටේ තත්වය විතරක් නෙමෙයි අවංකවම කියනවා ජනාධිපතිතුමා තමන්ගේ තත්වෙත් හැල්ලු කරගත්තු ප්‍රකාශන ටිකක් ඒ කරේ. සද්ද තිබුණට ඒ සද්දේ තුල කිසිම ජනාධිපතිවරයෙක්ගේ ප්‍රකාශයකට ගැළපෙන වෘත්තීමය භාවයක් තිබුණේ නැහැ. මොකද මේකේ මුදල් මණ්ඩලය ගැන අදහසක් තියෙන, මුදල් මණ්ඩලයේ සමාජිකත්වය ගැන අදහසක් තියෙන, රටේ මුදල් පනත ගැන අදහසක් තියෙන, මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන අදහසක් තියෙන කිසිම කෙනෙක් ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශය පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුව විතරක් නෙමෙයි විශේෂයෙන්ම විශේෂ බාර අමාත්‍යවරයා විසින් කැඳවන්න ඕන කාරණාවක්. එහෙමනම් ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට ඒ දේ කැඳවනවා නම් ඉරැස්වීම අඩුතරමේ මුදල් ඇමතුමාවත් ඉන්න තිබුණා. ඒතර මුදල් ඇමතුමාවත් නැතුව මහ බැංකුව අධිපතිවරයා සහ නිලධාරීන් කැඳවලා ඔවුන්ට රැකියාව කරන්න බැරි නම් ගෙදර ඵලයල්ලා කියලා කියන මට්ටමින් ප්‍රකාශයක් කරනකොට ඒක ඉතා බරපතලයි. මේක කරන්න දීපල්ලා මට නැත්තම් උඹලා ඵලයල්ලා යන්න කියන වගේ අදහසක් තමයි ඊතර තියෙන්නේ. එතන ඊළඟට බරපතල ප්‍රශ්නේ තමයි දැන් මේ තර්ජනය කරලා වැඩ කරගන්නේ මොන ක්‍රමයකටද? නීත්‍යානුකූලව කරන්න පුළුවන් දේ කල යුත්තේ නීත්‍යානුකූලව. නිලධාරීන්ට විශේෂයෙන්ම අධිපතිවරයා වගේ කෙනෙකුට
මොනම ආකාරයකින්වත් එවැනි තර්ජනයක් කරලා වැඩ කරන ක්‍රමේ අපි පිළිගත යුතු නැහැ. රට පිළිගත යුතු නැහැ. මොකද ඔවුන්ට මුදල් පනතෙන් මුදල් මණ්ඩලයට පැවරිච්ච වගකීමක් තියෙනවා. මූල්‍ය රෙගුලාසි වලින් පැවරිච්ච වගකීමක් තියෙනවා. ආයතන සංග්‍රහයෙන් පැවරිච්ච වගකීමක් තියෙනවා. ව්‍යවස්ථාවෙන් පැවරපු වගකීමක් තියෙනවා. ඊට පිටින් මොකුත් කරන්න බෑ. දැන් ජනාධිපතිතුමා කියන්නේ ඕගොල්ලෝ මහ බැංකු බැඳුම් කර වංචාවටත් සම්බන්ධව උදව් කරපු කට්ටිය. ඒ හොරකම් වලට උදව් කරා නම් මං කියන දේ කරපල්ලා කියලා. ඒක හරිද එතකොට? ජනාධිපතිතුමා එහෙම කියන්නේ ඕගොල්ලෝ මහ බැංකුව මංකොල්ල කන වෙලාවෙත් මහ බැංකු බැඳුම් කර ගන්න දෙනුවට සම්බන්ධ කට්ටියටත් උදව් කරා. ඇයි මං කියන දේ කරන්න බැරි? ඒක වැරදක් නම් මේකත් වරදක් එතකොට. මහ බැංකු බැඳුම් කර වංචාවට උදව් කරපු නිලධාරීන් මහ බැංකුව ඇතුළේ ඉන්නවා නම් ඔවුන්ට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තමයි කළ යුත්තේ රජයක් හැටියට. එහෙම තියෙද්දි ඒ ආණ්ඩුවට මහ බැංකුවට මංකොල්ල කන්න උදව් කරපු කට්ටිය දැනුත් ඉඳගෙන මං කියන දේ කරන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම එතනින් ව්‍යංගාර්ථයක් තියෙනවා. මොකද්ද? මහ බැංකුව කඩන්න උදව් කරපු එක හරි. හැබැයි මම කියන දේ කරොතින් හරි. ඒක හරිද? එහෙම විය යුතුද? ඒද ඉතින් බරපතලයි මේ ප්‍රකාශය. මොකද පැහැදිලිව අපි දන්නවා මේ වගවීම කියලා සංකල්පයක් තියෙනවා. අපි කවුරුත් අපේ රාජකාරියට රාජ්‍ය නිලධාරීන් හැටියට වගවීමක් තියෙනවා. මේ සියලු ප්‍රකාශයන් ගත්තට පස්සේ ඒ වගවීම කියන කාරණාව අතෑරලා accountability කියන කාරණාව අතෑරලා ජනාධිපතිතුමාට නැත්නම් රජයේ කටයුතු සඳහා ආණ්ඩුවේ කටයුතු වලට මේක රජයේ කටයුත්තක් නම් මහ බැංකුවත් රජේ ජනාධිපතිතුමාට කියන අයිතියක් නැහැ කොහොමත්ම මහ බැංකුව රජයේ අපහසුතාවයට පත් වෙන විදිහට කටයුතු කරනවා කියලා. මොකද මහ බැංකුවත් රජයේ රාජ්‍ය ආර්ථිකය ඇතුළේ තමයි මහ බැංකුව තියෙන්නේ. රාජ්‍ය කියන්නේ මහ බැංකුවෙන් එළිය තියෙන දෙයක් නෙමෙයි. මහ බැංකුව කියන්නේ රාජ්‍යෙන් එළිය තියෙන දෙයක්ුත් නෙමෙයි. දැන් මෙතන මේ කියන කාරණාව පැටලිලා තියෙන්නේ. කියන්නේ ආණ්ඩුවට ඕන දේ රාජ්‍ය කරන්නේ නැහැ. ආණ්ඩුවට ඕන දේ මහ බැංකුව කරන්නේ නැහැ. මොකද ආණ්ඩුවට මේලා මොකද ඕන? ඡන්දේ කරන්න, ඡන්දයට ගැලපෙන විදියට ජනතාව පිනවන්න. ඔකයි ප්‍රශ්නේ. අපි දන්නවා බැංකුවල ප්‍රශ්නයක් තියෙනවා. බැංකුවල රජයේ නියෝගයන් නිර්දේශයන් නිකුත් කරපු ආකාරයට නෙමෙයි මොකද ණය දීලා තියෙන්නේ. 104 ණය දෙන්න කිව්වට ව්‍යාපාරිකයින් තෝරා ගැනීම, කර්මාන්තකරුවන් තෝරා ගැනීම විනය විද්‍යාභාවයෙන් සිද්ධ කළා නැහැ. ජනාධිපතිතුමා ඊට කලින් දවසේ බැංකු නිලධාරීන් කෙනවල මොකද කිව්වේ? මගේ ඥාතීන්ට මගේ හිතවතුන්ට දෙන්න එපා. එහෙනම් ඊට කලින් හොයන්න ඕන ජනාධිපතිතුමා මගේ ඥාතීන්ට මගේ හිතවතුන්ට දෙන්න කිව්වේ කවුද? මොකද බැංකුවල ඉන්න කළමනාකාරීත්වයේ කැමැත්තෙන් ඥාතීන්ට හිතවතුන්ට බැංකු ණය අනුමත කරන්නේ. ඒවා අනුමත කරන නිර්දේශ දීලා තියන්නේ තමන්ගේම ඥාතීන්ගේ හිතවතුන්ගේ කවුද? මොන ඇමතිවරුද? ඒකයි හොයන්න ඕනදී. එහෙම නැතුව ඒ නිලධාරීන්ට පළු යන්න ඇරලා වැඩක් නැහැ. ඒ නිලධාරීන්ට ආඩපාලි කියලා වැඩක් නැහැ. මේක හරියට අර තමන්ගේ බැරිකම් වහගන්න, තමන්ගේ නොහැකියාව වහගන්න, දඩේම වැරදුනාට පස්සේ ගෙදර ඇවිල්ලා මුවහමට තලන්න වගේ. දඩේම හරියට කරගන්න බැරි වුණාම ගෙදර ඇවිල්ලා මුවහමට තලන වගේ නිලධාරීන්ට බැනලා දොස් කියලා වැඩක් නැහැ. ජනාධිපතිතුමා එහෙමනම් බලන්න ඕන වැරදි විදියට ණය අනුමත කරලා තියෙන්නේ කාටද? ඒ අනුමත කරන්න නියෝගයන් නිර්දේශයන් දීලා තියෙන්නේ පවුලේ කාටද? කවුද? ඒකයි මම කියන්නේ පැහැදිලිවම මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්න ඕන ටික අධිපතිතුමාට කියලා වැඩක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූණට කියන්න ඕන ටික මහ බැංකුවල කළමනාකාරීත්වයට කියලා වැඩක් නැහැ. මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා සද්දෙට තර්ජනය කරයි කියලා රටේ මූල්‍ය නීති රීති රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා වැඩ කරන්න ඔය කිසිම නිලධාරියෙකුට බෑ. එහෙම කරන්න අයිතියකුත් නැහැ. මොකද ඒක ව්‍යවස්ථාමය කටයුත්තක්. බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව නැත්නම් බැංකු වලින් ණය දීම පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් බැංකු කළමනාකාරීත්වය පිළිබඳව නියාමනය පිළිබඳව මහ බැංකුවේ ගැටලුවක් තියෙනවා නම් ඒක නියාමනය කරන්න, ඒක පාලනය කරන්න, ඒක මෙහෙවන්න තියෙන ව්‍යවස්ථාවක්. දැන් ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවට පිටින් ඒ කටයුත්ත කරන්න හැකියාවක් නැහැ. මම හිතන්නේ කවුරු හරි කෙනෙක් ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා නම් දැන් ඔබතුමා මහ බැංකුව කැඳවල බනින්න නැත්තම් රටේ බැංකුවල ප්‍රධානීන් කැඳවල දොස් කියන්න එතකොට මේ වැඩේ හරියයි කියලා ඒ තකතිරු උපදේශ වලින් රටත් හැල්ලු වෙනවා ජනාධිපතිතුමත් හැල්ලු වෙනවා.
මේක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකද අද ඉතා පැහැදිලිව අපිට පේනවා රටේ මූල්‍ය අර්බුදයක් තියෙනවා. ඒ මූල්‍ය අර්බුදය දේශපාලන අර්බුදයක් බවට ගමන් කරමින් තියෙනවා මේවෙනි ප්‍රකාශයන් නිසා. ඉතාම බරපතලයි මේ තත්ත්වය. මොකද හේතුව ආර්ථිකයේ කළමනාකරණය කරන්න මහ බැංකුවේ ස්වාධීනත්වයේ මූලික වගකීමක් තියෙනවා. මොකද මහ බැංකුවේ වගකීමම තමයි රටේ රුපියල පාලනය කිරීම. රටේ රුපියල අප්‍රමාණ වීම කළමනාකරණය කිරීම. ඒ වගේම රටේ ආර්ථික වර්ධනය පිළිබඳව වගවීම. ඒ වගේම රටේ මූල්‍ය ස්ථායීතාවය පිළිබඳව මහ බැංකුවේ වගකීමක් තියෙනවා. හැබැයි ඒ කාරණා වලට මහ බැංකුවට බලය දීලා තියෙන්නේ තම ආණ්ඩුවට ඕන විදියට හරි ඇමතිවරයෙකුට ඕන විදියට හරි ජනාධිපතිතුමා තර්ජනය කරාම වැඩ කරන්න කටයුතු ගන්න නෙමෙයි. ඒකට අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා තමයි මුදල් මණ්ඩලය රාජ්‍ය ප්‍රතිපත්තිත් එක්ක ගැටීමක් වළක්වන්න තමයි මුදල් මණ්ඩලය තුල භාණ්ඩාගාර නියෝජිතවරයෙක් ඉන්නේ. භාණ්ඩාගාර නියෝජිතවරයා මුදල් මණ්ඩලයේ ඉන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා භාණ්ඩාගාර ලේකම්වරයා එතන නියෝජිතය හැටියට ඉන්නෙම මූල්‍ය ප්‍රතිපත්තියයි රාජ්‍ය ප්‍රතිපත්තියයි ගැටලුවක් ඇති වුණොත් ඒ ගැටලුව निराකරණය කරන්න. එවැනි යාන්ත්‍රණයක් ක්‍රමවේදයක් තියෙද්දි මෙවැනි තර්ජනය කිරීම කියලා කියන්නේ නිලධාරීන් හැල්ලු කිරීම කියලා කියන්නේ ඒ නිලධාරීන් අපහසුතාවයටපත් කිරීම කියලා කියන්නේ බරපතල තත්ත්වයක්. එහෙනම් මේ කාරණාව අපි ඊටාම තදින් සැලකිල්ලට ලක් කරනවා සහ තරයේ හෙලා දකිනවා. අතට ජනාධිපතිතුමාගේ මේ තර්ජනය කිරීම අපි හෙලා දකිනවා. ඒ නොකල යුත්තක් එයින් ජනාධිපතිවරයාත් හැල්ලුවට ලක් කිරීමක් සිදු කළා තියෙනවා. ඒ ධූරයත් හැල්ලුවට ලක් වෙනවා. ඒ වගේම රටේ මහ බැංකුවත් මහ බැංකුවේ වගවීමත් හැල්ලුවට ලක් වෙනවා. ඊළඟට මේකේ තමයි එකතු කිරීමක් තියෙනවා. 2019 12 වෙනි මාසේ 31 වෙනිදා වෙනකොට භාණ්ඩාගාරය බැංකු පද්ධතියට අප වෙලා තියෙන ප්‍රමාණය අප වෙලා ණය දීලා තියෙනවා රජයේ ආයතන වලට රජයේ ව්‍යාපාර වලට තෙල් සංස්ථාව වරාය ගුවන් තොටුපළ ගුවන් සමාගම විදුලි බල මණ්ඩලය වගේ ආයතන වලට රටේ ජනතාවගේ මුදල් අප වෙලා අරන් දීලා තියෙන බැංකු වලින් රුපියල් මිලියන 6,37,853ක් රුපියල් මිලියන 6,37,853ක් ඒක රාජ්‍ය මූල්‍ය වගකීම් පිළිබඳව ඉදිරිපත් කරපු වාර්තාවේ භාණ්ඩාගාරයේ ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙනවා මහජන බැංකුව මිලියන 2,10,520ක් ලංකා බැංකුව මිලියන 3,07,877ක් ජාතික ඉදිරි කිරීම බැංකුව මිලියන 1,19,160ක් එකතුව මිලියන 6,37,000ක් රාජ්‍ය ව්‍යාපාර වලට දැනටමත් භාණ්ඩාගාර අපවීම මත මුදල් ලබා දීලා තියෙනවා. අනිකුත් බැංකුත් එක්ක ඔක්කොම භාණ්ඩාගාර අපවෙච්ච ප්‍රමාණය මිලියන 11,00,000 මිලියන 1,155ක්. කියන්නේ බිලියන 1,155ක් මිලියන 11,55,459ක්. මිලියන 11,00,000ක් ණය අප වෙලා තියෙනවා. දැන් බැංකු දැනටමත් මම මේ කියන්න උත්සාහ කරන්නේ බැංකු දැනටමත් අප වෙලා තියෙන්නේ. හරිනම් භාණ්ඩාගාරය තමයි දැන් ඒ සල්ලි බැංකු වලට දෙන්න ඕන. දැන් තවදුරටත් මේ අර්බුදය තව වර්ධනය වෙනවා. රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර නැතුව බැංකු කළමනාකරණය කරන්න බැරි මට්ටමකින් ආණ්ඩුව තර්ජනය කරලා බැංකු වල සල්ලි මුදා හැරියොත් එහෙම ඒක බරපතල තත්ත්වයක් ඇති වෙනවා. මොකද ජනාධිපතිවරයාගේ මේ තීරණයත් එක්ක මේ වෙනකොට ව්‍යවස්ථාපිත තැන්පතු අගය රේෂියෝ එක අනුපාතය 2% දක්වා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ මහා බැංකුව බැංකු සමග මූල්‍ය ද්‍රවශීලතාවය කළමනාකරණය කරන උපකරණ කිහිපයක් තියෙනවා. මහා බැංකුවලට කියන්න පුළුවන් ද්‍රවශීලතාවය මූල්‍ය ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්න අවශ්‍ය වුණාම බැංකු වල තියෙන මුදල් මහා බැංකුවේ තැන්පතු හැටියට තියෙන රඳවන ප්‍රමාණය වැඩි කරන්න කියලා. ඒතර ආර්ථිකයේ මුදල් ප්‍රමාණය මහා බැංකුවේ තැන්පත් කරනවා. අවශ්‍ය වෙලාවට මුදා හරින්න. දැන් මේ වෙලාව ගත්තොත් මුදල් සංචාරණය වෙන්න අවශ්‍යතාවය වැඩි නම් මහා බැංකුව තීරණය කරනවා මුදල් මණ්ඩලය තීරණය කරනවා මහා බැංකුවේ තැන්පතු කරන ප්‍රතිශතය අඩු කරලා ජනතාවට මුදල් සංසරණය කරන ප්‍රමාණය වැඩි කරන්න. ඒක තීරණය කරන්න ඕන කාගේ හරි තර්ජනය මත නෙමෙයි. දැන් මේ ප්‍රකාශයත් එක්ක පොයින්ට් 200කින්
2% දක්වා බැංකුවල තැන්පතු අනුපාතය අඩු කරලා තියෙනවා. හැබැයි මේ අඩු කිරීමේ ආර්ථික බලපෑම මොකද්ද? ඒ අඩු කිරීම නිසා බැංකුවල ස්ථාවරත්වයට මොකද වෙන්නේ? මූල්‍ය ස්ථාවරත්වය කොහොමද සිද්ධ වෙන්නේ? මොකද ජනතාව දැන් මේ මුදල් සංසරණය කරන්න පටන් ගන්නේ ඒ ප්‍රමාණය බැංකු නිකුත් කරාට පස්සේ කුමන කටයුතු වලටද? ඒ කටයුතු නිසා ආර්ථිකය වර්ධනය වෙනවද? නැත්නම් තවත් බැංකු අර්බුදයට යනවද? මොකද අපි දන්නවා රටක මූල්‍ය ස්ථාවරත්වය නැතුව රටක ආර්ථිකය ඉස්සරහට යන්න බෑ. ඒ කළමනාකරණය කිරීමක් අවශ්‍යයි. ඒක කළමනාකරණය කරන ආර්ථිකයේ දවශීලතා කළමනාකරණය කරන්න විශේෂඥ දැනුම සහිතව තීරණ ගන්න ඕන. නැත්නම් මහ බැංකුවට තර්ජනය කළා ශල්ලි මුදාහරින්න කිව්ව පළියට ඒ තීරණයක් නෙමෙයි. මම කියන්නේ ඒක තමයි මුදල් මණ්ඩලයක් තියෙන්නේ. ඒකට තමයි විශේෂඥයින් ඉන්නේ. දැන් ජනාධිපතිතුමා රටේ මූල්‍ය තත්ත්වය ගැන අහන එක, රටේ ද්‍රවශීලතා මට්ටම ගැන අහන එක, රටේ මිනිස්සුන්ට තියෙන මුදල් නිකුත් කිරීමේ හැකියාව ගැන අහන එක එකක්. බණින එක තව එකක්. බය කරන එක තව එකක්. දැන් බය කරලා ආර්ථිකයක් මෙහෙවන්න බෑ. දැන් අද මේ සිද්ධ වෙලා තියෙන එක. ඉතින් ඒ නිසා මේ තත්ත්වය ගැන මොකද මේ එහෙම ද්‍රවශීලතාවයේ මට්ටම රඳා ගැනීම පිළිබඳව ඒකට අවශ්‍ය අනුපාතය තීරණය කිරීම බාසල් සම්මුතියට සිද්ධ වෙන දෙයක්. බාසල් සම්මුතියේ නිර්ණායකයන්ට අනුව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක මුදල් මණ්ඩලය විශේෂඥයින් ආර්ථික විශ්ලේෂකයින් ආර්ථික විශේෂඥයින් විසින් කළ යුතු දෙයක්. ඒක වාර්තා කිරීම කරගන්න පුළුවන්. ඒකේ தත්ත්වය විමසන්න පුළුවන්. අඩුතරමේ ඒකේ தත්ත්වය විමසනකොට ජනාධිපතිවරයාට යුතුයකමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. විෂය බාර අමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාවත් අඩුතරමේ ළඟ තියාගෙන හරි මේ බරපතල ප්‍රකාශයන් සිද්ධ කරා. ඉතින් ඒක නිසා මේක ආණ්ඩුව ඇතුලේ තියෙන අර්බුදයක් එළියට එීමක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් මහා බැංකුව පැත්තෙන් හිතනකොට මහා බැංකුවේ ස්වාධීනත්වයට සිද්ධ කරන ලද බරපතල තර්ජනයක් හැටියට තමයි අපි සලකන්නේ. ඒ නිසා මේක විසින් ආර්ථිකයට ඇති කරන බලපෑම ඉතා බරපතලයි. මේක විසින් රටේ මූල්‍ය අස්ථාවරත්වය නිර්මාණය වීමට බලකිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ මීට වඩා පුළුල් කතිකාවතක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද ජනාධිපතිතුමා මේ අද මේ මහ බැංකුවට කරපු ප්‍රකාශ විතරක් නෙමෙයි අපි දැක්කා. මීට කලින් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන මෙවැනිම ආකාරයේ මැදිහත් වීමක් සිද්ධ කළා. දවස් දෙකෙන් මං එනවා හදලා තියන්න කියලා. ඊට පස්සේ හාල් වෙළඳ පොළට ගිහිල්ලා තොග වෙළඳ පොලේ හාල් මිල ගැන මෙවැනි ප්‍රකාශ සිද්ධ කරා. දැන් ජනාධිපතිතුමා ඊළඟට ඇවිල්ලා මහ බැංකුවට ඇවිල්ලා මේ ප්‍රකාශ සිද්ධ කරනවා. ජනාධිපතිතුමාට එහෙමනම් ඊට වඩා විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. අන්න හැංගිලා ඉන්න අර්ජුන මහේන්ද්‍රන් වෙනත් නම් වලින් දැන් ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න පුළුවන්. ඔබතුමාලට ජනවරමක් දීලා තියෙනවා මහ බැංකුවට බැඳුම් කර සම්බන්ධයෙන් හොරුන්ව නීතිය ඉස්සරහට ගේන්න පුළුවන්. දඬුවම් දෙන්න පුළුවන්. නැතුව ජනාධිපතිතුමාම කී ඉඳ වැඩක් නැහැ. මේ මහ බැංකුව කඩන්න උදව් කරපු කට්ටිය මට උදව් කරන්නේ නැහැ කියලා. ඉතින් දැනටත් මහ බැංකුවේ නිලධාරීන් ඉන්නවනම් වක්කියුත්තන් ඉන්නවනම් ඔවුන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න බලය තියෙන්නේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවටම තමයි. ඉතින් ඒ හොරුන් ආරක්ෂා කරනවා නම් ඒ හොරුන් ආරක්ෂා කිරීමේ වගකීම බාර ගන්නත් ඕන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව. නැතුව ඒ තමන්ගේ ආයතන ඇතුළෙම හොරු ඉන්නවා. තමන්ගේ ආයතනම තමන්ට පාලනය කරගන්න බෑ කියලා ඒ අයට විරුද්ධව වහසිබස් දෙඩවීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ කියන එක තමයි අපට අවධාරණය කරන්න තියෙන්නේ. රීමත් සමගම මහ බැංකුව මේ වෙනකොටගේ නිල වෙබ් එකේ සමාන කරලා තියෙනවා උන් ගත්ත තීන්දුව කීපයක් සම්බන්ධයෙන්. ඒකට දැන් ඔතුමා කියන විදිහට මේක රාජ්‍ය නිලධාරීන් බලපෑම් කිරීමක් විදිහට ඔතුමා දකින්නේ. එහෙම නෙමෙයිද කියලා බලන්නකෝ බලන ඕන කෙනෙකුට තේරෙනවද? දැන් මහ බැංකුව ආර්ථිකය පිළිබඳව තීන්දුව తీරන ගන්නව නම් මහ බැංකුවේ SRR රේෂියෝ එක එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත තැන්පතු අනුපාතය තීරණය කරන්න ඕන මහ බැංකුව. ඒක මේ කැමරා තියාගෙන ජනාධිපතිතුමා විසින් තර්ජනය කරන්න පුළුවන් තීරණයක් නෙමෙයි. ඒක බොහොම විශේෂඥ දැනුම සහිතව ගන්න තීරණ. එහෙම මහ බැංකුව තීරණ අරගන්නවා. මහ බැංකුව තීරණ අරගෙන ඒවා දැනුම් දෙනවා. තමන්ගේ වෙබ් අඩවිය පළ කරනවා. මහ බැංකුවේ අධිපතිවරයාම මාධ්‍ය සාකච්ඡා තියලා ඒවා ප්‍රකාශිතපත් කරනවා. ඒක තමයි මහ බැංකුවේ ස්වාධීනත්වය. මහ බැංකුව ස්වාධීන ආයතනයක්. මහ බැංකුව ස්වාධීන ආයතන නිසා තමයි මුදල් මණ්ඩලයක් තියෙන්නේ. මහ බැංකුව පාලනය වෙන්නේ මුදල් පනතකින්.
මහ බැංකුව වග කියන්නේ පාර්ලිමේන්තුවට කෝප් කමිටුවට. දැන් මහ බැංකුවේ අධිපතිවරයා හෙට ඇවිල්ලා කිව්වොත්ම ඊළඟ පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුවට ජනාධිපතිතුමා කැඳවලා මට මේක කරන්න කිව්වා ඒක හින්දා මම මේක කරා කියලා. ඒක උත්තරයක්ද? ඒක උත්තරයක් නෙමෙයි. ඒක පිළිගන්න බෑ පාර්ලිමේන්තුවට. දැන් පාර්ලිමේන්තුවක් නැහැ කියලා ඉරලා ඔක්කොම දේවල් ව්‍යවස්ථාවට පිටින් ජනාධිපතිතුමාට නිලධාරීන් කැඳවලාම කරන්න බෑ. කරන්න පුළුවන්. ඒක හැබැයි ව්‍යවස්ථාවට අනුකූලව. නීති රීති වලට යටත්ව. නීත්‍යානුකූලව. ඒකයි මේ තියෙන්නේ. දැන් ඊයේ ජනාධිපතිතුමා කිව්ව නිසා ওই තීන්දුව తీරන අරන් තියෙනවා නම් ඒ තීන්දුව తీරනවල සියලු බලපෑමේ වගකීම හෙට දවසේදී ආර්ථිකයට සිද්ධ වෙන බලපෑම මූල අස්ථාවරත්වයට සිද්ධ වෙන බලපෑම උද්දමනයට සිද්ධ වෙන බලපෑම වගකීම ජනාධිපතිතුමා බාර ගන්නවද? අර හිටපු කට්ටිය කිව්වා වගේ කියයි මට මේ නිලධාරීන් කිව්ව නිසා මං කිව්වා ඒක නිසා මට කරන්න දෙයක් නැහැ කියලා. මොකද ජනාධිපතිවරුන්ට දේශපාලඥයින්ට වචන කියලා ගැලවෙන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රතිඵලයට වක් කියන්න වෙන්නේ කාටද? දැන් ඔය තීන්දුව తీරන වලින් උද්දමනේ වැඩි වෙනවා නම් මිල මට්ටම් ඉහළ යනවා නම් දැන් මෙතන ඊටාම් පැහැදිලිව තැම්පතු වල රේෂියෝ එක අඩු කරාට පස්සේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒක කළමනාකරණය කරන්න ඕන. ඒක ගැන විශේෂඥ තීරණයක් ඒක. ඒකයි මම කියන්නේ දැන් ඔබ කියන ආකාරයටම අද වෙබ් අඩවියේ තියෙනවා නම් ඒ තීන්දුව తీරන ගත්තේ ඊයේ ජනාධිපතිතුමා කැඳවලා කියපු නිසා නම් සම්පූර්ණ ඒ තීන්දුව తీරන වල වගකීම ජනාධිපතිතුමාට බාර ගන්න පුළුවන්ද? බාර ගන්න වෙනවා. ඒක බරපතලයි. තනි පුජ්‍යලයකට වෙන වගකීමක් ගන්න බෑ. ජනාධිපතිතුමා මං හිතන්නේ ඒ තරම්ම පෘථූල ආර්ථික විශේෂඥයෙක් කියලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙමනම් මුදල් මණ්ඩලයක් විශේෂඥ මණ්ඩලයක් ආර්ථික මණ්ඩලයක් ඒකට අවශ්‍ය කරන අනිකුත් ඒ ලක්ෂ ගණන් පඩි ගෙවන විශේෂඥයින් අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාටම ජනාධිපති සහ මහ බැංකුව අධිපති කියන තනතුරු දෙකම දරන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒකට කොහොමද කියන්නේ ඒ ගත්ත තීන්දුවත් එක්ක මේ තියෙන මූල්‍ය අර්බුදය තව උග්‍ර වෙනවා කියන. මට හිතෙන්නේ ඒක තීරණය ගන්න මටත් බෑ. ඒක තීරණය ගන්නනේ විශේෂඥයින් විසින්. රටට ගැලපෙන මූල්‍ය තීරණ ගන්න ජනාධිපතිතුමා කිව්වේ හින්දා හරි ගන්න බෑ කියලා මම කියන්නේ. දැන් මගෙන් ඇහුවොත් මේක මටත් දන්නේ නැහැ බැරි මොකද? මම විශේෂඥ නෑ. නමුත් මට තේරෙනවා ඒකට අවශ්‍ය කරන ආයතන තියෙනවා. පුජ්‍යලෙන් ඉන්නවා. ඒකට ව්‍යවස්ථාවක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. ඒකයි තියෙන මෙතන තියෙන ප්‍රශ්නේ. පෞද්ගලිකව අමරිකානු තානාපති කියනවා MCC කියනවා අත්සන් කිරීම මහමැතිවරණ පසුව සිදු කරනවා කියලා. ඇයි මේක මේ විදිහට ජනාධිපතිතුමා සක්නේදී ප්‍රධාන මාතෘකාවක් වුණා ගොඩබෙර රාජපක්ෂ මහත්තයා මේක අත්සන් කරන්නේ නැහැ කියන කාරණාව. ප්‍රශ්න දෙකක් මෙතන තියෙනවා. දැන් MCC කිව්වම අත්සන් කිරීම සම්බන්ධයෙන් රටට මතපල කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාවේ රජයටද ඇමරිකානු තානාපතිතුමියටද? මොකද අපේ රටේ ජනාධිපති හරි අගමැති හරි ඇමරිකානු තානාපතිවරිය නෙමෙයි. දැන් ඇමරිකානු තානාපතිවරිය කියනවා නම් MCC කිව්වම අත්සන් කරන්නේ ජනාධිපති මහමැතිවරණයෙන් පස්සේ කියලා. දැන් ඒක පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය මොකද්ද? මොකද අපි දන්න තරම තමයි මම මීට කලිනුත් මේ පිළිබඳ ලිඛිතව ඉල්ලීමක් කළා ජනාධිපති ලේකම්වරයාගෙන්. ඒක පිළිබඳව පත් කරා වෙනම කමිටුවක්. ඒ කමිටුව මේ MCC කිව්වම අධ්‍යයනය කරලා ඒකේ සම්පූර්ණ වාර්තාව මාස 3ක් ඇතුළත එළි දක්වනවා කිව්වා. දැන් මාස 6කුත් ගත වෙලා තියෙනවා. ඒ වාර්තාව එළි දක්වලා නැහැ. ඉතින් ඒ වාර්තාව රට දන්නේ නැහැ. ආණ්ඩුවේ ස්ථාවරය මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද ජනාධිපතිවරණතුමිය ලොකුම සටන් පාඩේ තමයි මේ රටේ ආර්ථිකය විනාශ වෙනවා, රට බෙදෙනවා. ඒක වෙනම සිතියම් ගත කළා. මේ වෙන් කරනවා, භූමියත් අත්පත් කරගන්නවා ඇමරිකාව. ඒවට විරුද්ධව ඡන්දෙ දෙන්න කියලා. අද එතකොට ඇමරිකානු තානාපතිනිය කියනවා නම් මහමැතිවරණ ප්‍රතිඵලෙන් පස්සේ අපි මේක අත්සන් කරනවා කියලා. ඡන්දෙ දෙන ජනතාව දැන් කල්පනා කරන්න ඕන. ඡන්දෙ දෙන ජනතාව ඡන්දෙ දෙන්නේ මහමැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම ඇමරිකානු ගිවිසුම අත්සන් කරන්නද නැද්ද කියලා. මොකද ආණ්ඩුව කියන්නේ නැහැ අත්සන් කරන්නේ නැහැ කියලා. ආණ්ඩුව කියනවා අධ්‍යයනය කරනවා කියලා. අධ්‍යයනය කරනවා කියලා පත් කරපු කමිටුව වාර්තාවක් අද වෙනකන් නැහැ. හැබැයි ඇමරිකානු තානාපතිනිය දැන් රටේ නායකයා වගේ කියනවා අපි මේක ඡන්දෙන් පස්සේ අත්සන් කරනවා කියලා. දැන් ජනතාවට ගැතේ තියෙන එහෙමනම් ඡන්දෙ දෙන්නේ ගිවිසුම අත්සන් කරන පැත්තටද ගිවිසුමට විරුද්ධ පැත්තකටද? ඔකයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ ආණ්ඩුවට බලය ගත්ත ගමන් මැතිවරණයෙන් බලය ගෙනවා නම් ඒ බලය අනුව අත්සන් කරනවා කියලා මේ කියන්නේ. ඒ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඇමරිකානු තානාපතිවරියට සහතිකයක් දීලා තියෙනවා අපි දිනනවා අපි දුන්නට පස්සේ මේ ගිවිසුම අත්සන් කරනවා කියලා. ඇමරිකානු තානාපතිවරියට දීලා තියෙන සහතිකය අනුව තමයි එතුමිය ප්‍රකාශ කළා තියෙන්නේ. නැතු එයා මේ රටේ නායකයා නෙමෙයි.
හැබැයි එයාට ආණ්ඩුවේ කවුරු හරි දීපු විශ්වාසයක් තියෙනවා, සහතිකයක් තියෙනවා. අපි මේ ගිවිසුම අත්සන් කරනවා මැතිවරණයෙන් පස්සේ කියලා. ඉතින් ඊට බරපතල ප්‍රකාශයක් ඒක. ඒ ප්‍රකාශයේ අර්ථය තමයි ජනතාවගෙන් ඡන්දය අරගෙන ඒක අනුව අපි අනුමැතිය අරගන්නවා ජනතාවගෙන් ඇමරිකානු ගිවිසුම අත්සන් කරන්න කියන එක. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසාම තමයි ආණ්ඩුව මේ ගිවිසුම ගැන මොන හරි අධ්‍යයනය කරපු වාර්තාවක් දැන් එළිදරව් කරන්නේ නැත්තේ. දැන් අපි ආණ්ඩුවට අභියෝග කරනවා දැන්වත් ආණ්ඩුව මේ අධ්‍යයනය කරයි කියන වාර්තාවේ ප්‍රතිඵල පිළිබඳව එළියට දාන්න ඕන. සහ ඇමරිකානු දානාපතිවරයෙකුගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද? දැන් ඇවිල්ලා එක අර චණ්ඩිපාඩ් දාන කට්ටිය තම තමන්ට ඡන්ද ගන්න කියයි මම නම් පුජ්‍යලිකව කැමති නැහැ. මම නම් විරුද්ධයි කියලා. මම විරුද්ධයි කියලා නෙමෙයි. ආණ්ඩුවක් හැටියට වර්තමාන ආණ්ඩුවේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද? මේ ගිවිසුම සම්බන්ධයෙන් කියන එක රට දැනගන්න ඕන. ඇමරිකානු දානාපතිනිය නම් කියලා ඉවරයි කතාව. දැන් ජනතාවට දැනගන්න තියෙන්නේ ආණ්ඩුවේ පැත්තේ කතාව මොකද්ද කියලා.